කලින් තව දෙයක් කියන්න තියෙනවා. ඒ දේ තමයි ඔයා මේ වෙනකොට සමහර විට භ්‍රමණ චලිතය පාඩම කලින් පන්තිවල ඉගෙනගෙන ඇති. සමහර විට ඔයා ඔන්ලයින් ක්ලාස් වලින් හරි ඔෆ්ලයින් ක්ලාස් වලින් හරි භ්‍රමණ චලිතය පාඩම ඉගෙනගෙන ඇති. හැබැයි මම කියනවා ඔයාට ඒ හැම දැන් ඉස්කෝලෙන් පන්තින් ඉගෙන ගත්තට මම උගන්වන ක්‍රමය සාම්ප්‍රදායික ක්‍රමයක් නෙවෙයි. ඕගොල්ලෝ මේ වෙනකොට ඉගෙන ගත්ත සම්ප්‍රදායික රාමුවෙන් එහා ගිහිල්ලා ඒක මගේ සිස්ටම් එකට මම උගන්වන්නේ. භ්‍රමණ චලිතය මගේ එකක් කරගෙන මම ඔයාලට උගන්වනවා. හරිද? ඒක මේ උදාහරණයක් විදියට ඒක ගුරුවත් පොතේ එකක් කරගෙන නෙමෙයි මම උගන්වන්නේ. ඒක මගේ භ්‍රමණ චලිතය මගේම නිර්මාණයක් කියලා හිතාගෙන තමයි මම ඔයාලට උගන්වන්නේ. භ්‍රමණ චලිතය මම තේරුම් ගත්ත විදියට ඔයාලට උගන්වනවා. හරිද? එහෙම ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් තේරෙන්න තියෙන සම්භාවිතාව ප්‍රසන්ටේජ් ගොඩක් වැඩි. හරි. එහෙනම් අද යමු අපේ පාඩමට භ්‍රමණ චලිතයේ පළවෙනි කොටසට. ඔයාලට පේනවද ඩිස්ප්ලේ එකේ රොටේෂන් සහ X රෙවොලූෂන් කියලා එකක්. ඔයාලට පේන ඇනිමේෂන් එකක්. ඉතින් ඔතන ඔයාලට පේනවද එක වස්තුවක් තියෙනවා X මේ රතු පාට මෙන්න මේ ඉමේජ් එක මෙන්න මේ GIF එකේ මේ ඇනිමේට් එකේ ඔයාලට පේනවා එයා තමන්ගේ වටා තමයි කරගෙන්නේ. එයා තමන්ගේ වටේ තමයි කරගෙන්නේ. අපි කියනවා මේකට භ්‍රමණ චලිතයක් කියලා. එයා තමන්ගේ වටේ කරනවා අපි කියන මේකට භ්‍රමණ චලිත රොටේෂන් එකක් කියලා. ඒ වගේම මෙන්න මෙයා මෙන්න මේ ලක්ෂ්‍ය වටා කරකිනවා. මෙන්න මේ මනුස්සයෙක්ද කවුද මන්න කූඹියෙක් කියලා හිතමු. කූඹියෙක් කොහොම හරි මෙයා ලක්ෂයක් වටා කරකිනවා. අපි කියන මේකට සර්කියුලර් මෝෂන් එකක් කියලා. සර්කියුලර් මෝෂන් කියන්නේ වෘත්ත චලිතයක් කියලා. මෙයාට අපි කියන භ්‍රමණ චලිතයක්, මෙයාට කියන වෘත්ත චලිතයක්. මේ පාඩමේදී අපි කතා කරනවා අංක 1 භ්‍රමණ චලිතය ගැන. ඊට පස්සේ අපි මේ පාඩමේ අනුකොට ඊළඟ කොටස විදිහට අපි කතා කරනවා වෘත්ත චලිතය ගැන. ඒ කියන්නේ අපි මුලින්ම කතා කරනවා රොටේෂන් මෝෂන් ගැන, ඊට රොටේෂනල් මෝෂන් ගැන, ඊට පස්සේ අපි කතා කරනවා සර්කියුලර් මෝෂන් හෙවත් වෘත්ත චලිතය ගැන. හරි. අපේ පාඩමේ කොටස් දෙකයි. පළවෙනි කොටස භ්‍රමණ චලිතය ඊළඟ එක තමයි වෘත්ත චලිතය. ඉතින් ඔය කොටස් දෙක ගැන තමයි අපි කතා කරන්නේ. හරි අපි යමු ඊළඟ එකට. ඔයාලට පේනවද භ්‍රමණ චලිතයේ යෙදෙන එක්කෙනෙක්? මං හිතනවා මේක මීට කලින් දැකලා ඇති කියලා. මේක අලුත් වර්ගයේ ඩාන්ස් ක්‍රමයක්. මං හිතනවා ඔයත් ගෙදර ඉන්න වෙලාවට ප්‍රැක්ටිස් කරලා බලන්න. හරිද? ඒකම මේ බලන්න මෙතන ලෝක ගෝලයා ඇඟිල්ලෙන් බැලන්ස් කරලා කරකවනවා. ඔයාත් බලන්න ලෝක ගෝලයක් කරගෙන වඩ පුළුවන් ඇඟිල්ලෙන් බැලන්ස් කරලා කරකවන්න කියලා. හරිද? ඒකම ඔයාගේ වටේ කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ටත් පොඩ්ඩක් ඈත් වෙන්න කියලා මෙහෙම ලෝක ගෝලේ කරකවන්න. හරිද? හරි. මම මේ මෙතන කියන්න උත්සාහ කරේ භ්‍රමණය වෙන ආකාර ගැන. මේකත් භ්‍රමණ චලිතයක්. මේක වෘත්ත චලිතයක් කියලා ගත හැකි කැමති නෑ. කමන්නේ. මේක අයිති වෙන්නේ භ්‍රමණ චලිතයකට. මේක අයිති වෙන්නේ භ්‍රමණ චලිතයකට. මෙතන වෘත්ත චලිතයකුත් ඔයාලට පේනවා මේ. පෘථිවිය වටා හඳ කැරගෙන එකක් පේනවනේ. හරි. අපි යමු එනම් පාඩමට. අද පාඩමේ මුලින්ම කතා කරන්නේ මම කතා කරමු මුලින්ම භ්‍රමණ චලිතය ගැන ඉගෙන ගන්න කලින් මම ඔයාලට චූටි දෙයක් කියනවා. ඒ තමයි අපි කියමු මේ දැන් ඔන්න තියෙනවා මේ අපි හිතමු කොළඹ ඉඳන් ගාල්ලට. කොළඹ ඉඳන් ගාල්ල කියන රටට එනවා බස් එකක්. හරිද? කොළඹ ඉඳන් ගාල්ල කියන රටට එනවා බස් එකක්. ඉතින් ඔය බස් එක මට කියන්නේ බස් එකේ චලිතය මොන ආකාරයේ චලිතයක්ද? අපි යාට කියනවා රේඛීය චලිතය කියලා. රේඛීය චලිතාකාරයක්. බස් එකක් කැරක් ගමන් කරන්නේ නැහනේ. එහෙම බස් තියෙනවා. සමහර බස් නම් තියෙනවනේ. හරි. එහෙම කියන්නේ මේ රේඛීය චලිතය දෙන්නේ. අපි කියනවා සාමාන්‍යයෙන් දැන් ඔයා බයික් එක යනවා කියමු අපි. මෝටර් සයිකල් එක යනවා. ඉතින් ඔයා යන්නේ රේඛීය චලිතයකේ දෙන්නේ. රේඛීය චලිතය. ඒ වගේම අපි හිතමු ඔයා කතුරු වංචිල්ලාවක් ගමන් කරනවා කියලා. අන්න එතකොට අපි යාට කියන වෘත්ත චලිතයක් කියලා. හරි. අපි කතා කරා බලය පාඩමේදී චලිතය පාඩමේදී අපි කතා කරලා තියෙනවා. කලින් කතා කරලා තියෙනවා රේඛීය චලිත ගැන. රේඛීය චලිතය. ඒ යටතේ අපි උදාහරණයක් කියන්නම් මම බස් එකක චලිතයනේ වාහනයක චලිතය. වාහනයක නැගලා යනකොට ඒකේ චලිතය රේඛීය චලිතයක්. වාහනයක චලිතය. හරිද? වාහනයක චලිතය කිව්වට පස්සේ මෙතන මේ වැරදිට අදහස් කරන්න එපා. මේ රෝද කරගෙන කතා නෙවෙයි මෙතන කියන්නේ. වාහනේ කෙලින් ගමන් කරනවා අපි කියන එයාට රේඛීය චලිතයක් කියලා. ඒකම මේ අපි තව උදාහරණ ගන්න පුළුවන්. අපි හිතමු ඔයා වෙඩි තියනවා කියලා. උණ්ඩකින් වෙඩි තියනවා. උණ්ඩකින් නේ වෙඩි තියන වැරදුනා. පිස්තෝලකින් වෙඩි තියනවා. මොකද වෙන්නේ? උණ්ඩේ ගමන් කරනවා. අපි කියනවා එයාට රේඛීය චලිතයක දෙනවා කියලා. මොකද උණ්ඩේ කැරක් ගමන් කරන්නේ නැහනේ. නේද? උණ්ඩේ කෙලින් ගමන් කරන්නේ. අපි කියන එයාට රේඛීය චලිතයක් කියලා. හරි. අපි රේඛීය චලිතයේදී
ඉගෙන ගත්තා පොඩි වචන සෙට් එකක්. මට කියන්න රේඛීය චලිතයේදී ඔයා ඉගෙන ගත්තේ මොනවද කියලා? එක තමයි ප්‍රවේගය කියලා කෙනෙක් ඉගෙන ගත්තා. ප්‍රවේගයක් ඉගෙන ගත්තා. එහෙම වචනයක් ඇහුවා රේඛීය චලිතයේදී නේ. බස් එකට තියෙන්නේ මොකක්ද? අර කොළඹ ඉඳන් දකුණු රටට එන බස් එකට තියෙන්නේ මොකද්ද? එයාට තියෙන්නේ ප්‍රවේගයක් තියෙනවා එයාට නේ. රේඛීය චලිතය ගමන් කරන වස්තුවකට ප්‍රවේගයක් තියෙනවා. ඒ වගේම එයාට ත්වරණයක් තියෙනවා. ත්වරණයක් තියෙනවා. නේද? ප්‍රවේගය සහ ත්වරණය. නිකන් නම් විතරයි මේවා. හරිද? ප්‍රවේගයයි ත්වරණය. ප්‍රවේගයමයි ms ඍණ 1 වලින් ඔයගොල්ලෝ දන්නවා මේක මගේ පන්ති වල හිටියනම් ත්වරණයමයි ms ඍණ 2 වලින්. ඒකම එයා දුරක් ගමන් කරන දැන් උන්ඩේ උනා දුරක් ගමන් කරනව නේද? බස් එක උනා දුරක් ගමන් කරනවා. එක්ක දුර නැත්තම් විස්ථාපනය කියලා කියන්නේ අවුලක් නැහැ. විස්ථාපනය. ඉතින් මෙන්න මේ භෞතික රාශීන් රේඛීය චලිතය ගමන් කරන වස්තු වලට තියෙනවා. ප්‍රවේගයක් තියෙනවා, ත්වරණයක් තියෙනවා, දුරක් තියෙනවා. හරිද? දැන් අහන්න එපා මේ ත්වරණය කියන එක හැම නිතරම තියෙනවද කියලා. මේ ලෝකේ කිසිම උදාහරණයක් ගන්න බෑ අපිට ත්වරණයක් නැති. මේ ලෝකේ හැම උදාහරණයකම තියෙනවා ත්වරණය. ඒ නිසා මම කියනවා ප්‍රැක්ටිකල් ජීවිතය තුළ මේ ලෝකෙදී රේඛීය චලිතය ගමන් කරන ඕනම වස්තුවකට ප්‍රවේගයක් තියෙනවා, ත්වරණයක් තියෙනවා, සහ දුරක් තියෙනවා. හරිද? මේ කතා කරේ අපි කලින් ඉගෙන ගත්ත පාඩමක් කියන රේඛීය චලිතය. හරිද? ඒ වගේම අපි ප්‍රවේගයට අර v අකුරෙන් අපි ප්‍රවේගය අර එහෙම කිව්වනේ v සහ u නේ චලිත සමීකරණ වලත් තිබ්බනේ. ත්වරණය අපි සිම්පල් a වලින් නිරූපණය කරා. දුර හේවත් විස්ථාපනය s වලින් නේ. මම නිකන් කියන්නේ. ඒ කිව්වේ රේඛීය චලිතය ගැන. නේද? ඒක ඔයා දන්නවා. අපි දැන් කතා කරන්නේ අපේ අලුත් මාතෘකාව මොකද්ද? භ්‍රමණ චලිතය. මේ දැක්කනේ භ්‍රමණ චලිතයට උදාහරණ. භ්‍රමණ චලිතය ගැන. අන්න රේඛීය චලිතයට ඒවත් අර කොළඹ ඉඳන් දකුණු රටට එන බස් එකට තියෙන ප්‍රවේගයක් තියෙනෝනේ යාට. හැබැයි භ්‍රමණය වන වස්තු වලට මෙන්න මෙහිම භ්‍රමණය වන වස්තු වලට රේඛීය ප්‍රවේගයක් නැහැ දැනට එහෙම හිතා ගන්න. හරිද? දැනට එහෙම හිතා ගන්න. හරිද? මම ඉස්සර දෙක වෙනස් කරන්න. භ්‍රමණය වන වස්තු වලට තියෙන්නේ ප්‍රවේගයක් නෙවෙයි. එයාට තියෙන්නේ කෝණික ප්‍රවේගයක්. කෝණික ප්‍රවේගයක්. එහෙම මතක තියාගන්න. ඉස්සරහට මම වෙනස් කරා. භ්‍රමණ චලිතයේ වෘත්ත චලිතයේ නිර්වචනය කියනවාද කියලා අහලා තියෙනවා. හරිද? භ්‍රමණ චලිතයේ වෘත්ත චලිතයේ නිර්වචනය කියන්නම් මම ඔයාලට තියරි කොටස කරද්දී. හරිද? තියරි කොටස කරද්දී අපි කතා කරමු මේකේ නිර්වචනය. මොකද අපි සාමාන්‍යයෙන් තියරි කතා කරන්නේ අන්තිම කොටසේ. හරිද? අපි මෙතනදී උත්සාහ කරන්නේ ගණන් කොටස් කොට දාගන්න. එතකොට නැත්තම් ඔයාලට මේක තේරෙන්නේ නැති වෙලා යනවා. හරිද? මම ඒක අත්දැකීමම දන්න හින්දා කියන්නේ ඒක තේරෙන්නේ නැති වෙලා යනවා. හරි. ඔන්න භ්‍රමණ චලිතය අපි කිව්ව කෝණික ප්‍රවේගයක් තියෙනවා. ඊට පස්සේ අපි කියනවා යාට තව මොකද්ද තියෙන්නේ? කෝණික ත්වරණයක් තියෙනවා. කෝණික ප්‍රවේගයක් තියෙනවා, කෝණික ත්වරණයක් තියෙනවා. නේ? මෙයාට තිබ්බේ සාමාන්‍ය ත්වරණයක්, මෙයාට තියෙන කෝණික ත්වරණයක්. ඒකම කෝණික ප්‍රවේගයක් තිබ්බ, කෝණික ත්වරණයක් තිබ්බ. මෙයාට දුර කියලා අපි කියන්නේ දැන් බස්ස කියන්නේ දුරක්නේ නේ. අපි මෙයාට කියනවා භ්‍රමණ චලිතය දෙන වස්තුවක්, කැරකෙන වස්තුවක්. එයා ගමන් කරන්නේ දුරක්ද? දුරක් නෙවෙයි, එයා ගමන් කරන්නේ කෝණයක්. කැරකෙද්දි කෝණයක් යන්නේ. අන්න ඒකට අපි කියනවා කෝණික විස්ථාපනය කියලා. කෝණික විස්ථාපනය. හරිද? අපි විස්ථාත්මක කතා කරමු. කෝණික ප්‍රවේගයට අපි කියනවා ඔමෙගා කියලා. හරිද? ඔමෙගා. මේක කියන්නේ w නේම එක ඔමෙගා. අර මෙහෙම රවුන්ඩ් කරලා ලියන්න. අන්නේ. හරිනේ? කෝණික ත්වරණයට අපි කියනවා ඇල්ෆා කියලා. අපි අකුරෙන් තමයි නිරූපණය කරන්නේ. කෝණික විස්ථාපනයේ කෝණය නේතන තියෙන්නේ තීටා වලින් තමයි අපි නිරූපණය කරන්නේ. හරි. මං හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. ඕක තමයි කතාව. හරිද? ඉතින් අපි දැන් මේ භෞතික රාශීන් ගැන වෙන වෙනම කතා කරන මොකද්ද කෝණික ප්‍රවේගය කියන්නේ, කෝණික ත්වරණය කියන්නේ මොකද්ද, කෝණික විස්ථාපනය කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සරහට කතා කරනවා. හරිද? දැන් මං හිතනවා මේ දෙකේ වෙනස තේරෙන්නේ නැති කියලා. රේඛීය චලිතයේ තියෙන යට සාමාන්‍ය ප්‍රවේගයක්, සාමාන්‍ය ත්වරණයක්, සාමාන්‍ය දුරක්. හැබැයි භ්‍රමණය වෙන වස්තු වලට දුරක් කියලා එකක් නැහැ. යට තියෙන කෝණික විස්ථාපනයක් ඒවත් යට තියෙන එයා කරගෙද්දි කෝණයක් ගමන් කරනවා. අංශක 360ද නැත්නම් අංශක 750ද අංශක 1003ද නේද? එයා ගමන් කරන්නේ කෝණයක්. කෝණික ත්වරණය කියන්නේ යට කෝණික ත්වරණයක් තියෙන සාමාන්‍ය ත්වරණයක් නෙවෙයි. කෝණික ප්‍රවේගයක් තියෙනවා සාමාන්‍ය ප්‍රවේගයක් නෙවෙයි. හරි අපි බලමු මොනවද මේ වෙන වෙනම මේවා ගැන කතා කරලා. හරිද? වෙන වෙනම අපි කතා කරලා බලමු. හරි. අපි යමු ඊට පස්සේ පාඩමට. හරි මුලින්ම අපි කතා කරනවා කෝණික ප්‍රවේගය ගැන. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. හරිද? කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගයට තියෙන සමීකරණයක්. කෝණික ප්‍රවේගය අපිට හොයන්න පුළුවන් සමීකරණයක්. මම ඒක සමීකරණ ලියන්න. කෝණික ප්‍රවේගය සමානයි කෝණික ප්‍රවේගය සමානයි
කෝනික විස්ථාපන වෙනස බෙදීම කාලෙත් වෙනස වෙන්න ඕන. ඩෙල්ටා ටීටා කියන එක එන්න ඕන. හරිද? අපි කියනවා මෙතන මෙහෙම තමයි වැඩේ වෙන්නේ. හරිද? ඩෙල්ටා ටීටා කාලය විශ්යෙන් අවකලනය වෙලා තමයි කෝනික ප්‍රවේගය ලැබෙන්නේ. හරිද? කාලය විශ්යෙන් එකවරක් අවකලනය වෙලා කියලා එහෙම තමයි කියන්නේ. මේක හරියට කියනවනේ. හරිද? ඒ කතාව වැඩක් නෑ. ඒවා වැඩි. හරිද? අපි යමු ඩෙල්ටා ටීට බෙදීම t. දැන් මෙතන තව පොඩි කතාවක් තියෙනවා. මෙතන තව කතාවක් තියෙනවා. බලන්න මෙන්න මේ ටීටා කෝණය කියන්නේ මෙයා කැරකිච්ච කෝණය. අංශක 360ද 720ද අංශක 90ක්ද මේ කෝණය. හැබැයි මේ කෝණය එයා කැරකිච්ච කෝණය ආදේශ කරන්න ඕන රේඩියන වලින්. මොකද රේඩියන තමයි අපි කියන මේකට තල කෝණය කියලාත් කියනවා. රේඩියන වලින් ආදේශ කරන්න හේතුව තමයි සාමාන්‍යයෙන් කෝණික විස්ථාපනය මැනීමේ SI එකකය රේඩියන නිසා. රේඩියන වලින් ආදේශ කළ යුතුය. රේඩියන වලින් ආදේශ කළ යුතුය. පැහැදිලිද? රේඩියන වලින් ආදේශ කරන්න ඕන. හරිද? දැන් අපි හිතමු මම කියනවා මේ එක තැටියක් තිබ්බයි තැටිය අංශක 90ක් කැරකුණා. තැටියක් තිබ්බ තැටිය අංශක 90ක් කැරකුණා. මෙතනට අංශක 90 දාන්න බෑ ඔයාට. අංශක 90 රේඩියන කියන ඒකකයේ බවට පරිවර්තනය කරලා ඕන දාන්න. කාලය ඉතින් දන්නවනේ. හරි බලමු අපි වැඩේ වෙන විදිය. අපි කියනවා අන්න දැන් අපි ඊළඟට ඉගෙන ගන්න ඕනේ දැන් අපි දන්න කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපන වෙනස බෙදීම කාලේ කෝණික විස්ථාපන වෙනස කියන්නේ ගමන් කරපු කෝණය එච්චරයි. හරිද? විස්ථාපන වෙනස කියලා ලොකුට ඔලුවට ගන්න එපා. හරි දැන් මෙතන මට තව දෙයක් කියන්න තියෙනවාට. මෙන්න මේ සමීකරණය ගණන් හදද්දි පාවිච්චි කරන්න එපා. හරිද? මේ සමීකරණය ඔයා ගණන් හදනකොට පාවිච්චි කරන්න එපා. එහෙම පාවිච්චි කරනවා නම් ඔයාට භ්‍රමණ චලිතය බැරි වෙනවා. මෙච්චර කාලයක් කොච්චර පන්ති වලට ගියත් කොච්චර ගණන් හැදුවත් භ්‍රමණ චලිතය බැරි වෙන්න හේතුව තමයි මෙන්න මේ සමීකරණය භාවිතා කිරීම. හරිද? මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න එපා. හරිද? ඒකට හේතුව තමයි මේ සමීකරණය ගණන් හදන්න බෑ කියන එක නෙමෙයි මේකේ තේරුම. මේ සමීකරණය භාවිතා කරලා වාට අමාරු ගණන් වලට යන්න බෑ. හරිද? යන්න පුළුවන් ඔයාට සබ්ජෙක්ට් එක හොඳටම පුළුවන් නම් අවකලනය වගේ දේවල් සහ සමීකරණ ඔප්පු කිරීම සුළු කිරීම සහ මේ ප්‍රවේගයේ වෙනස තොරණයට හේතු වෙනවා වගේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව තොරණයට සමානයි කියන එක වගේ දේවල් ඔයාගේ ඔළුවෙන් ඔයාට දකින්න පුළුවන් නම් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ගේ ඔය ටෙක්නොලොජි කරන ළමයි මම දන්නවා ටෙක්නෝජි කරන ළමයින්ට මැත්ස් ෆෝමියුලා මැත්ස් වල තියෙන සමීකරණ සහ ඒවා නිර්මාණය වෙච්ච සහ ඒවා ඔප්පු වෙච්ච විදිය ගැන ලොකු අවබෝධයක් නැහැ. හරිද? ඒක ඔයගොල්ලන් ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? කැම්පස් ගිහිල්ලා ඉගෙන ගන්න ඒවා. ඒ නිසා මෙතන මේ සමීකරණය භාවිතා කරන්න එපා. මේක තියෙනවා කියලා ඔළුවේ තියාගන්න. ඒ ඇති. හැබැයි මේ සමීකරණය භාවිතා කරන්න එපා. භාවිතා කරලා අන්තිමට භ්‍රමණ චලිතය බැරි කරගන්න එපා. හරිද? හරි. ඊට පස්සේ අපි යමු ඊට පස්සේ ඔන්න දැන් කෝණික ප්‍රවේගයේ සමීකරණයක් තියෙනවා. අපි කිව්ව පොඩි කන්ඩිෂන් එකක් දැම්ම. මොකද කන්ඩිෂන් එක? මේක රේඩියන වලින් ආදේශ කරන්න ඕන. හරි. දැන් අපි බලමු කොහොමද අංශක සහ රේඩියන් අතර සම්බන්ධය කියලා. හරි. දැන් මේ කතා කරන්නේ අපි සමීකරණයක් ගැන කතා කරා. දැන් මාතෘකාව ප්‍රධාන මාතෘකාව අංශක රේඩියන කිරීම. අංශක රේඩියන කිරීම. අංශක රේඩියන කිරීම. මෙන්න අංක 1. අංශක කොහොමද රේඩියන කරන්නේ? බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මෙතන කියන්න ඔන්න බලන්න අපේ පළවෙනි ස්ටෙප් එක තමයි අංශක රේඩියන් කිරීම. අංශක රේඩියන කිරීම. අංශකාගයක් දුන්නට පස්සේ ඒක රේඩියන් කරන. උදාහරණයක් විදියට මම ඔයාට කිව්වොත් මේ ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න කියලා අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. අංශක රේඩියන කිරීම. මෙතනදී අපි සමීකරණ ලියාගමු. සමීකරණයක් තියෙනවා. අංශක 360ක් සමානයි රේඩියන 2.5 රෑඩ් කියලා තෝරන ලියාගන්න. රේඩියන් කියන අපි රෑඩ් කියලා ලියන්නේ. සිම්පල් R, සිම්පල් A සහ සිම්පල් D. අංශක 360ක් 2.5 රෑඩ්. ඕක තමයි අපේ සමීකරණය. හරිද? අන්න දැන් මේ සමීකරණය අපිට ඕන අංශකව රේඩියන් කරන්නනේ. අපිට ඕන අංශකව රේඩියන් කරන්න. අන්න මුලින් තියෙන්නේ කවුද? අංශක. මුලින් තියෙන්නේ අංශක. ඒ නිසා අපි අංශකව ඉස්සෙල්ලම එකක් කරගන්න ඕන. අංශකව එකක් කරගන්න මම මොකද්ද කරන්නේ? 360න් බෙදනවා. එතකොට මේක එකක් වෙනව නේද මේ පැත්ත? අංශකව එකක් වෙනවා. මේ පැත්ත බෙදුව නිසා මට සිද්ධ වෙනවා මේ පැත්තත් බෙදන්න. එතකොට අපිට එනවා මෙතන 360 කැපිලා ගිහිල්ලා අංශක එකක් සමානයි 2.5 බෙදීම 360යි රේඩියන් කියලා. හරිද? මම අයි කියනවා යාට අපිට අවශ්‍ය මොකද්ද? අංශකව රේඩියන් කරන්න. ඒ නිසාම සමීකරණය ලියනවා අංශක 360ක් කියන්නේ 2.5 රේඩියන්. ඕක තමයි අපේ සමීකරණය. ඉතින් අපිට ඕන අංශකව රේඩියන් කරන්නනේ. ඉස්සෙල්ලා ඉන්නේ කවුද? අංශක. ඒ නිසා ඉස්සෙල්ලා ඉන්න එක්කෙනාව එකක් කරගන්න හිතාගෙන මම
මෙන්න මේක 360න් බෙදනවා. මේ පැත්ත බෙදපු නිසා මට සිද්ධ වෙනවා මේ පැත්තත් බෙදන්න. එතකොට මට එනවා එක අංශකයක් කොච්චර රේඩියන්ද කියලා. දැන් මං ඔයගෙන් අහනවා මට අංශක 20ක් හොයාගන්න ඕන. අංශක 20ක් රේඩියන් කොච්චරක්ද? හරි අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. අංශක 20ක් රේඩියන කොච්චරක්ද? මෙන්න අපිට සමීකරණයක් ආව මෙතනින් මොකද කරන්නේ? දෙපැත්තම 20න් ගුණ කරන්න. 2.5 බෙදීම 360. මේ පැත්ත 20න් ගුණ කරනවා මේ පැත්ත අංශක කරගන්න. අංශක 20ක් නේ හොයන්න ඕන අපි. අංශක 20ක් රේඩියන් කොච්චරද? මේ පැත්ත 20න් ගුණ කරගින්ද මේ පැත්තත් මට 20න් ගුණ කරන්න වෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 2 2 4යි 4යි 5 බෙදීම 36 රෑඩ් කියලා. අපිට මේක සුළු කරගන්න පුළුවන් කැමති නම්. කැල්කියුලේටර් එක ගාලා සුළු කරගන්න. ඔයාලට කැමති නම් 5 වල අගයට 3.14 ආදේශ කරන්න නැත්නම් 22 බෙදීම 7 ආදේශ කරන්නත් පුළුවන් මේ 5 වල අගයට. නැත්නම් මෙහෙම තියන්න. 4 වරක් කියලා දැන් මේක ඕගොල්ලෝ දන්නවනේ 4 වර 9 කියලා යනවා කියලා. ඒ කියන්නේ 5 බෙදීම 9යි රෑඩ්. ඔයාලට තව සුළු කරන්න ඕන 3.14 බෙදීම 9. කැල්කියුලේටර් ගහුව ගමන් මේ උත්තර එනවා. මොකද ඔයාලට සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න අවස්ථාව දීලා තියෙන නිසා මේ සුළු කිරීම ගැන නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හැබැයි සයන්ටිෆික් කැල්කියුලේටර් එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරලා යන්න. මම කියන්නේ දැන් තමයි කාලේ සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් යූස් කරන්න. ෆෝන් එකේ කැල්කියුලේටර් එක යූස් කරන්න එපා දැන්. මොකද එක්සෑම් එකට අපිට පොඩි කාලයක් තියෙන්නේ. ඒ නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා සයින්ටිෆික් කැල්කියුලේටර් එකට යන්න කියලා. ඔයා සල්ලි දීලා ගන්න ඕනෙත් නෑ සයින්ටිෆික් කැල්කියුලේටර්. 100fx කියලා තියෙනවා. තව ඔගේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා මේ ප්‍රෝග්‍රෑමබල් සහ නන් ප්‍රෝග්‍රෑමබල් කියලා. ඒකේ පෙට්ටියේ ගහලා තියෙන ප්‍රෝග්‍රෑමබල් නම් ප්‍රෝග්‍රෑමබල්, නන් ප්‍රෝග්‍රෑමබල් නම් ඒක මට කියන්න අමාරුයි ප්‍රෝග්‍රෑමබල් කියලා. හරිද? ඊට පස්සේ ඔයාගෙන් හරියට මැච් කරලා ගන්න සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමබල් කැල්කියුලේටර්ස් ටිකක් ලොකුයි ගොඩක්. හරි ඒක ඩිස්ප්ලේ එක ගොඩක් ලොකුයි ප්‍රෝග්‍රෑමබල් ඒවයි. නන් ප්‍රෝග්‍රෑමබල් ඒ වගේ ඩිස්ප්ලේ එක ටිකක් පොඩි. ඉතින් ඒකෙන් ඔයාලට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මම නම් කියන්නේ සල්ලි දීලා ගන්න එපා. ඔක 3000 ගණක් 4000 ගණක් වෙනවා. සල්ලි දීලා ගන්න එපා. ඔය කලින් අවුරුදු වල ඒ ලෙවල් කරපු ටෙක්නොලොජි කට් අඳුරන අයියලා අක්කලා ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්න. හරිද? ඒ නිසා හරි. අපි යමු දැන් හරි අපි යමු දැන් මේකේ ඉතුරු ටික කතා කරන්න. දැන් අපි මොකද්ද කරේ? අංශකව රේඩියන් කරා. මෙන්න දෙවනි අවස්ථාව. මෙසේජ් එකක් එනවා කාගෙන්ද? සර් සයින්ටිෆික් ඒවා දෙනවද එක්සෑම් එකට? ඔව් සයින්ටිෆික් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? සයින්ටිෆික් පාවිච්චි කරන්න පුළුවන් එක්සෑම් එකට. හැබැයි non programmable. ඒ කියන්නේ 100fx වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ sin cos tan ඒවා පාවිච්චි කරන්න පුළුවන් පැහැදිලිවම ඔව්. ගිය සැරෙත් එහෙම දුන්නා. සමහර ස්කෝල් වල දීලා තිබ්බේ නැහැ. අර දැනුවත්භාවයේ ප්‍රශ්නයක් නිසා. හරිද? හැබැයි එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් ඒගොල්ලෝ කියලා තිබ්බා දෙනවා කියලා. දැන් අපේ පැතිවල සමහර ස්කෝල් වල දීලා තිබ්බා. හරිද? ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේදී. අනිවාර්යෙන් දෙනවා. හරිද? වගකීමෙන් කියන්නේ. හරි දැන් අපි අංශක රේඩියන් කරා. දැන් අපිට ඕන ඊළඟ එක හදිසිය රේඩියන්. දැන් ඉස්සරහට ගණන් වලදී ඒවා භාවිතා වෙනවා. අපි ඊළඟට බලමු රේඩියන කොහොමද අංශක කරන්න කියලා. රේඩියන කොහොමද අංශක කරන්න කියලා. රේඩියනව අංශක කරන්නේ කොහොමද කියලා බලමු. දැන් පුතේ මෙන්න මේ සමීකරණය බැලුවට පස්සේ කවුද ඉස්සරහින් ඉන්නේ? රේඩියන්නේ. එහෙනම් පුතේ අපි දන්නවා අංශක 360ක් රේඩියන් 2.5 කියලා නේද? අපි මේකම පොඩ්ඩක් අනිත් පැත්තට ලියාගමු. රේඩියන් 2.5 කියන අංශක 360යි. හරිද? මේ අර කරන්න ඕන විදියේ තියෙන එක සමීකරණ අනිත් පැත්ත ගාලා ලියා ගන්න. හරිද? ඒක තමයි කරන්න ඕනේ. අංශක රේඩියන් කිව්වොත් 360 සමාන 2.5. රේඩියන් අංශක කිව්වොත් මේ පැති දෙක මාරු කරගන්න. 2.5 සමානයි 360. මේක සුළු ඊළඟ එක අහනවා මේක සුළු කරොත් වැරද්ද කියලා නෑ. සුළු කරලා අවුලක් නෑ. මට මේ කම්මැලිකමට සුළු කරේ නෑ. ඔයගොල්ලෝ සුළු කරගන්න මේක. හරිද? මම සාමාන්‍ය සුළු කරන්නේ නැන කම්මැලි. හරිද? ඉතින් මේ ඔක නම් 5 බෙදීම 9 ඉන්නේ 5 බෙදීම 9 තව සුළු කරන්න පුළුවන් 5 වෙනකොට 3.14 ආදේශ කරලා 9ෙන් බෙදන්න. ඒතකොට කැල්කියුලේටර් එක ගහලා ගන්න ඕක ඔච්චර හිතන්න එපා. හරිද? සුළු කරන්න කැමති නම් සුළු කරන්න. හරිනේ? රේඩියන් අංශක කිරීම. දැන් මෙතනදී අපි කතාවක් තියෙන පොඩි රේඩියන් අංශක කරන්න ඕනේ අපිටනේ. අපි සමීකරණය පොඩ්ඩක් වෙනස් කරා. පැත්ත වෙනස් කරා. හරිද? ඉතින් දැන් මට ඕන රේඩියන අංශක කරන්න. කවුද මුලින් ඉන්නේ දැන්? රේඩියන් ඉන්නේ මුලින්. එහෙනම් අපි මොකක්ද ඉන්නේ? මුලින් ඉන්න එක්කෙනා එකක් කරන්න ඕන. මුලින් ඉන්න එක්කෙනා මොකක් කරන්නවද? එකක් කරන්න ඕන. හරිද? මේ ආයි මොන්ඩිසෝරි ළමයින්ට තේරෙන විදිහට කියා දෙන්නේ. හරිද? ඔය වෙන කට්ටිය හැම කියා දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මම හොඳයි ඒගොල්ලෝ හොඳ නැහැ කියන කතාවක් නෙවෙයි කියන්නේ. හරිද? තේරුම් ගන්න එපා. හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ පට්ට මෝඩයි. ඔයගොල්ලන්ට කිසි දෙයක් බෑ කියලා හිතාගෙන තමයි කියා දෙන්නේ. එහෙම එපා කියා දෙන්න. හරිද? ඒ අය මම එහෙම හිතන ඉතින් මම ඔයගොල්ලෝ දැකලා නැහනේ. හරිනේ? ඉතින්
වැදදි දන්න පවගලන් සල්ට මුත් කිවෙන හොඳේ ඔන්න මන් 2.5 වලින් බෙදුවා දැම්මොකක්ද වෙන්න එකරේ දැ මෙත 2.5 වල 2.5 කැපෙන යි 2.5 වලින් බෙදුවේ මේ පැත්ත එකක් කරගන්න මේ පැත්ත 2.5 වලින් බෙද නිසා මේ පැත්ත අනිවාර්යෙන් 2.5 වලින් බෙදන්න හරිද අර සමහර කට්ටියන් මම දැකලා තිනවා මේ අර දැන් ඉස්කෝලේ කාලේ පොඩි කාලෙත් ඔහොම සීන් එකක් තිබ්බා මොකක්ද දන්නවද අර අපේ යාළුවා ඇවිල්ලා එක කනකට ගහනවා හරිද ගහලා කියනවා මේ අනික් කනට ගැහුවේ නැති වුණොත් මේවට බඳින්න ඉන්න වයසට ගිහිපු කෙනෙක් කියලා හරිද ඉතින් අපි ඒ බයට අනිත් පැත්තට ගහ ගන්න අපිම ගහ ගන්න හරිද එහෙම තියෙන සෙල් මම දන්නේ එහෙම එකක් තියෙනවා හරිද මෙතන එතකොට අපිට දැන් කනට ගහන්න එපා ගිහලා යාළුවන්ට මේ පැත්ත එකක් වෙනවා අන්න එතකොට අපිට එනවා 360 බෙදීම 2.5 අන්න එතකොට අපිට එනවා එක රේඩියන එකට කොච්චර අංශක ගානක්ද කියලා මේක අංශක වලින් එන්නේ හරිද මෙතන බිංදුව දාන්න ඕනේ අංශක වල ඕක තමයි එන්නේ ඒ කියන්නේ එක රේඩියනකට කොච්චරක් අංශකද හරි දැන් අපි බලමු අංශක 90ක් අංශක 90 නේ කැමති එක අංශක 120 අංශක 120ක් අපි බලමු රේඩියන කොච්චරක්ද කියලා sorry වැරදුනා රේඩියන 80ක් සාමාන්‍ය රේඩියන් නගයන් 5 එකම එන්න ඕන කියලා එකක් නැහැ හොඳේ සමහරය 5 එක තියෙනවා සමහරය 5 එක නැතුව තියෙන එහෙම ප්‍රශ්නයක් නැහැ 5 කියන අගයක් අර එක් දැන් 5 කියන්නේ මොකක් වගේද දන්නද අපි දන්නෝනේ මේ අර 1k like කියලා අර කියන්නේ අපි 1k දැන් ගොඩක් කටිය අර කියන්නේ අර හරි ආඩම්බරෙන් කියන්නේ මට තියෙනවා මේ 1 million subscribers ඒ කියන්නේ 1.2 m subscribers තියෙනවා මට තියෙනවා 2k likes මගේ මම ෆොටෝ එකක් දැම්මට පස්සේ මට විනාඩි 10ක් යන්න කලින් 1k එනවා අර එහෙම කියනෝනේ හරි ආඩම්බරෙන් නේද ඉතින් අන්න k කියන්නේ අපි දන්නවා k කියන්නේ මොකද්ද 10 කියන එක 10න් ගුණ කරන මේ 10 කියන එක ඉතින් 5 කියන්නේ 8යි 5 කියන්නේ මොකද්ද 8 ගුණ කිරීම 3.14 කියන මේ 5 කියන අගයක් විතරයි හොඳේ හරි ඊට පස්සේ රේඩියන් 80යි කියන්නේ රේඩියන් 80 අපි බලමු අංශක කීයක්ද කියලා. එතකොට මේ පැත්ත රේඩියන් පැත්තනේ. එහෙනම් අපි 80ෙන් ගුණ කරලා මේ පැත්ත රේඩියන් කරගන්න. මේ පැත්ත 80ෙන් ගුණ කරන නිසා මේ පැත්තත් 80ෙන් ගුණ කරන්න ඕන. 360 ගුණ කිරීම 80. අන්න දැන් අපිට එනවා මේ පැත්ත රේඩියන්නේ. රේඩියන 80ක් කොච්චර අංශකද කියලා 360 බෙදීම 2.5 ගුණ කිරීම 80. දැන් මේක සුළු කරගන්න පුළුවන් ඔයගලන්ට. හරිද? අර කම්මැලි කම නිසා මම මේක සුළු කරන්නේ නැහැ. මං කියනදේ පැහැදිලිද ඔගොල්ලන්ට හරිද මං හිතන පැහැදිලි ඇති කියලා පැහැදිලි කවුරු හරි ඉන්නවනම් ඉක්මනට මැසේජ් එකක් දාන්න ඉක්මනට කියා දෙන්න හරිද අර ප්‍රොෆෙසර්ස්ලා වගේ ඉන්න එපා තේරුණා වගේ සමහර ළමයි ඉන්නවා මේ හැම එකටම ඔලුව වන්න හරිද තේරුණත් ඔලුව වන්න තේරුණ නැතත් ඔලුව වන්න එහෙම එපා එහෙම වුණාට පස්සේ ඔයාලට තමයි ප්‍රශ්න වෙන්නේ රෑඩ්ඩසූ ගත්තු විදිය රෑඩ්ඩසුව කියන්නේ රෑඩ්ඩසුවක් ගත්තේ නැහැ මං උදාහරණයක් ගත්තේ මෙතන දැන් මෙතන තියෙන්නේ එක රේඩියනකට මෙච්චරක්නේ ඉතින් මම නිකන් උදාහරණයක් ගත්තා මෙතන වගේ රේඩියන් 80ක් කොච්චරක්ද කියලා බැලුවා නිකන් බැලුවාට ඔන්න මෙතන රේඩියන් 100ක් බලන්න 100ෙන් ගුණ කරන් දෙපැත්තට හරිද රේඩියන් 500ක් කො ලක්ෂයක් කියමු අපි රේඩියන් ලක්ෂයක් අංශක කොච්චරක්ද කියලා බලන්න ඕනේ කියමු එහෙනම් ලක්ෂය කියලා මෙතන ලක්ෂයෙන් ගුණ කරන් දෙපැත්තම හරිද ඒක තමයි කරේ රේඩියන් 80 අපිට ආවේ කියලා මෙහෙම රේඩියන් 80 මම ගත්ත උදාහරණයක් එච්චර පොඩ්ඩක් කවුල් ගියා කියලා තියෙනවා මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් කවුල් ගියේ කොතනද කියලා හරිද මෙතන අපි කරේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා හරිද මේක හොඳට අහගන්න හරි සුළු කිරීම ක්‍රම තියෙනවා මේක තව ක්‍රම තියෙනවා 360 බෙදීම ආයෙක හරි සුළු කරන්න පුළුවන් මේක එක විදියට මම කියන්නේ ඔයාලට මේක තේරුම් නැත්තම් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි ඔයාලට ඒකක පරිවර්තනය කියන මේක බේසික් එකක් හරිද ඉතින් මේ බේසික් එක ඔයාලට මම කියා දෙද්දි මෙච්චර සරලව කියා දෙද්දි ඒක තේරුම් ගන්න බැහැ කියන්නේ ඔයා මෝඩයි කියන එක නෙවෙයි හොඳේ ඒක තේරුම තමයි ඔයාලට සාමාන්‍යයෙන් මේවා හුරු නෑ කියන එක හරිද ඉතින් ඒ නිසා අපි මේක පොඩ්ඩක් මං අයි කියන්නම් ඔයාලට සාමාන්‍යයෙන් අපිට ගණන් හදද්දී භ්‍රමණ චලිතයේ ගණන් හදද්දී අපිට සිද්ධ වෙනවා යම්කිසි අගයක් අංශක වලින් දීලා තියෙනවා නම් ඒක රේඩියන් බවට පරිවර්තනය කරන්න. රේඩියන් වලින් දීලා තියෙනවා නම් සමහර ගණන් වල අංශක කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒකක පරිවර්තනය අනිවාර්යෙන් වැදගත්. හරිද? ඒකක පරිවර්තනය කරන්න කිව්වට පස්සේ අපි හිතමු ගානක කිව්වා අංශක රේඩියන් කරන්න කියලා. යම්කිසි අංශකගයක් අංශක දන්නවනේ අංශකයක් රේඩියන් කරන්න කියලා කිව්ව ගාන යම්කිසි ගානකදී. එහෙම කිව්වොත් ඉතින් සමීකරණ ලියා ගන්න. මොකද සමීකරණේ අංශක 360ක් සමානයි 2.5. ඕක තමයි සමීකරණය අපි. හරිද?
අංශක 360ක් සමානයි 2.5. මේ සමීකරණ මේ විදිහට ලියා ගන්න. ඊට පස්සේ මුලින් ඉන්නේ කවුද? අංශකනේ. එහෙනම් මුලින් ඉන්න අගය එකක් කරන්න හිතාගෙන මේ පැත්ත 360ෙන් බෙදන්න. එතකොට මේ පැත්ත එකක් වෙනෝනේ. රේඩියන දැන් මේ පැත්ත 360ෙන් බෙදුව නිසා මේ පැත්ත 360ෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා අංශක එකක් රේඩියන කොච්චරක්ද කියලා. මේ තියෙන රේඩියන් අගය. හරිද? අංශක එකක් මෙච්චරයි නම් අංශක 20ක් හොයන්න කිව්වොත් කවුරු හරි ඔන්න සමන්ත ඇවිල්ලා කියන එහෙනම් මට අංශක 20ක් හොයලා දෙන්න කියලා. එහෙනම් දෙපැත්තම අංශක 20ෙන් ගුණ කරනවා. මේ පැත්ත 20ෙන් ගුණ කරනවා. එතකොට අංශක 20ටද කොච්චරක්ද කියලා එනවා. අන්න එතකොට අපිට මෙතන අගය එනවා. අංශක 20ට කොච්චරක් රේඩියන්ද කියලා. හරිද? ඒක තමයි මෙතන කතා කරේ. හදිස්සියවත් කිව්වොත් ඔයාට රේඩියන අංශක කරන්න කියලා. අන්න එහෙම කිව්වොත් මේ සමීකරණය අනිත් පැත්ත ලියා ගන්න. නේද? සම රේඩියන් ඉස්සරහින් රේඩියන් ඉන්න ඕනේ. අංශක ඉස්සරහින් අංශක ඉන්න ඕනේ. මෙහෙම සාමාන්‍ය දැන් ප්‍රශ්නයක් අහලා තිනවා 360 බෙදීම 2.5 වෙනුවට 180 බෙදීම 5 ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔව් පුළුවන් නේ, දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. හරිද? සරල දෙයක් ඒක. හරිද? මේක ඔයා සුළු කරගන්න. සුළු කරනවා කියන්නේ ඒක තමයි 180 බෙදීම 5. හරි, දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ. හරි, දැන් මෙතනදී දැන් අපිට කිව්වොත් රේඩියන් අංශක කරන්න කියලා රේඩියන් අංශක කරන්න කියනවා. රේඩියන් අගයක් අංශක කරන්න කියනවා. එහෙම කිව්වොත් එතකොට මේ සමීකරණයම පොඩ්ඩක් අනිත් පැත්තට ලියා ගන්න. අයියේ සාමාන්‍ය රේඩියන් ඉස්සරහින් රේඩියන් ඉන්න අංශක ඉස්සරහින් අංශක ඉන්නවා. ඒ නිසා මම රේඩියන් ඉස්සරහින් රේඩියන් අගේ ඉන්න සමීකරණය. අංශක ඉස්සරහින් අංශක අගේ එනවා. හරිද? අපේ සමීකරණය තමයි අංශක 360ක් කියන්නේ 2.5 රේඩියන්. හරිද? අංශක 360ක් කියන්නේ 2.5 රේඩියන්. හරියට නිකන් කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් වගේ. අන්න එහෙම කතාවක් එතන තියෙන්නේ. හරිද? මේ සමීකරණ රේඩියන් ඉස්සරහින් රේඩියන් අගේ එන්න මේව කරන අංශක ඉස්සරහින් අංශක එන්න. පොඩ්ඩක් සමීකරණ මෙතන තිබ්බ සමීකරණ පොඩ්ඩක් අනිත් පැත්ත මාරු කරගන්න. හරි. ඊට පස්සේ ඉස්සෙල්ලා ඉන්නේ කවුද? රේඩියන්නේ. ඉස්සෙල්ලා ඉන්නේ එක්කෙනාව එක කරගන්න ඕනේ. ඒ නිසා දෙකම 2.5 වලින් බෙදන්න. මේකත් 2.5 වලින් බෙදන්න. අන්න එතකොට අපිට එනවා එක රේඩියන් මේ පැත්ත එකක් වෙනවනේ 2.5 බෙදීම 2.5 කියලා. එක රේඩියන් එකට කොච්චර අංශකද කියලා එනවා. මේ තින අංශක ගන්න. මේක බෙදුවාම එන්නේ අංශක ගන්න. හරිද? ඊට පස්සේ කවුරුහරි කිව්වොත් රේඩියන් 80ක් හොයන්න කියලා. මේ පැත්තනේ රේඩියන් පැත්ත. එතකොට 80ෙන් මේ පැත්ත ගුණ කරන්න. එතකොට රේඩියන් 80කට කොච්චරක්ද කියලා එනවා රේඩියන් අගේ. මේ පැත්ත 80ෙන් ගුණ කරන නිසා මේ පැත්තත් 80ෙන් ගුණ කරන්න වෙනවා. එතකොට අපිට එනවා රේඩියන් 80කට කොච්චරක් අංශකද කියලා. හරිද? තාමත් තේරුන්නේ නැත්තම් කියන්න ඉක්මනට. මෙතන තියෙන ඒකක පරිවර්තනයක්. මම මේක ගන්න ලේසි වෙන තමයි මේ සමීකරණ දෙක දුන්නේ ඔයාලට. මේක නැත්තම් කටපාඩම් කරන්න වෙනවනේ. හරි, තේරුණා කියලා තියෙනවා. හරි. ඔන්න අපි පළවෙනි කතා කරා අංශක රේඩියන් කිරීම, දෙවෙනි එක කතා කරා රේඩියන් අංශක කිරීම. ඊළඟට අපි තුන්වෙනි එක කතා කරනවා. හතරක් තියෙන මේ ක්‍රම. තුන්වෙනි කතා කරනවා. අපි කතා කරමු වට රේඩියන් කිරීම. වට රේඩියන් කිරීම. වට රේඩියන් කිරීම හතරවෙනි අවස්ථාව විදිහට අපි කතා කරනවා. මෙතන ඉරක් ගහමු අපි රේඩියන වට කිරීම. රේඩියන වට කිරීම. මොකක්ද මේ වට කතාව? අන්න අපිට අලුත් සමීකරණයක් හම්බ වෙනවා. කලින් සමීකරණය මොකක්ද? 2.5 සමාන 360. 2.5 රේඩියන් සමාන 360 නැත්නම් 360 සමාන 2.5 රේඩියන්. ඒ කියන්නේ කලින් කතා කරේ මේ. කලින් කතා කර සමීකරණය එක. මෙන්න දෙවෙනි හතුන්වෙනි සමීකරණය වට රේඩියන් කිරීම. ඒ කියන්නේ එක වටයක් කියන්නේ මොකක්ද? රේඩියන් 2.5. ඇයි අපි දන්නවා අංශක 360ක් කියන්නේ 2.5 නම් 360ක් කියන්නේ එක වටයන්නේ 360ක් කියන්නේ 2.5 නම් එක වටයක් කියන්නේ 2.5 නේ. අංශක 360ක් කියන්නේ කොහොමත් එක වටයන්නේ. නිසා අපි කියන මෙන්න අලුත් සමීකරණයක් කරනවා. එක වටයක් සමානයි 2.5. එක වටයක් සමානයි 2.5. හරිද? ඕක තමයි සමීකරණය. මේක නම් ඉතින් එක කරන්න දෙයක් නෑ. මෙයා එක වෙලා තින්නේ නේ. කලින් නම් නැත්තම් පළවෙනි ඉන්න එක්කෙනා එයාගේම අගයෙන් බෙදලා එක කරගන්න. එහෙම අවශ්‍ය නෑ. කොහොමද මෙතන එක තියෙන්නේ. එහෙනම් වට හතරක් කීයද? වට හතරක්. හතරයි වට කීයද රේඩියන්? හතරෙන් දෙපැත්තම ගුණ කරන්න. එක වටයකට 2.5 නම් 2.5 ගුණ කිරීම 4. එහෙනම් එක වටයකට 2.5 නම් වට හතරකට කීයද? 8.5. පැහැදිලිද ඒක? එච්චරයි. පැහැදිලි ඇති කියලා මං හිතනවා. ඊට පස්සේ රේඩියන වට කිරීම. රේඩියන වට කිරීම. මොකක්ද ඒ කතාව? ද වට දැන් හිතමු ඔන්න එක දැන් මං කියනවා තටියක් තියෙනවා. තටියක් තියෙනවා. තටිය වට දෙකක් අරගෙන. එහෙනම් එයා කොච්චර රේඩියන් ගිහිල්ලද? වට දෙකක් අරගෙන නම් 4.5. වට 100ක් අරගෙන නම් 200යි. නේ?
වට 100ක් කරනවා දෙපැත්තම 100කින් ගුණ කරනවා. එතකොට 200යි එනවා. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. රේඩියන වට කිරීම. මොකක් හරි රේඩියන් අගයක් දීලා අපිට කියනවා මෙතන වට කීයක් තියෙනවද කියලා. හරිද? රේඩියන් අගයක් වට කිරීම. වට කොච්චරක්ද? රේඩියන් 8.5 කියන වට කීයක්ද? නිකන් තේරෙන්නේ නිකන් තේරෙන්නේ කිය. අපි දන්න 2.5 කියන්නේ එක වටයක්. මට කියන 8.5 කියන්නේ කී කොච්චර වටද? කොච්චර වටද? 4යි වට 4යි නේ. හරි. බලමු අපි ඒක සමීකරණ අනුසාරයෙන් රේඩියන වට කිරීම ලියා ගන්න. 2.5 රේඩියන් කියන්නේ මේ සමීකරණයම අනිත් පැත්තට ලියන්න එක වටය. හරිද? මුලින් ඉන්නේ කවුද? රේඩියනේ. එයා එක කරගන්නවා. එහෙනම් 2.5 වලින් දෙපැත්තම බෙදෙනවා. එහෙනම් අපිට එනවා එක රේඩියනයකට වට කොච්චරක් යනවද? 1 බෙදීම 2.5 වට යනවා. අපි බලමු රේඩියන 12.5 වලට කොච්චර වට යනවද කියලා. මොකද්ද කරන්නේ? තින් දෙපැත්තම 12.5 වලින් ගුණ කරා. 1 බෙදීම 2.5 ගුණ කිරීම 12.5. 5ට 5 කැපෙනවා. අනේක නසුළු කරගන්න පුළුවන් අපිට. අන්න එහෙනම් එනවා අපිට 12.5 කියන්නේ වට කීයක්ද? හිතනොත් ගන්න පුළුවන්. 6ක් නේ. අපි දන්න වටයක් 2.5, වට දෙකක් 4.5, වට තුනක් 6.5, වට හතරක් 8.5, වට පහක් 10.5, වට 6ක් 12.5. ඒක හිතනොත් ගන්න පුළුවන්. හොඳේ. මේ සමීකරණ අනුසාරයෙන් කරන විදිහ. රේඩියන වට කියන මේ සමීකරණ ලියාගත්තා. මේ මුලින් ඉන්න කෙනෙක් කරගත්තා. එහෙනම් එතකොට එක වටයකට එක රේඩියන් එකට කොච්චරක් වට කියලා එනවා මෙතන. ඊට පස්සේ 12.5 ඕනනම් දෙපැත්තම 12න් ගුණ කරා. එහෙමත් ගන්න පුළුවන්. නැත්නම් හිතෙන් ගන්නත් පුළුවන්. මං හිතනවා තේරෙන්නේ නැති කියලා කලට තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඉක්මනට මැසේජ් එකක් දාන්න ඉක්මනට. ඔයගොල්ලන් ගණන් සෙට් එකක් දෙනවා මං හදන්න හොඳේ. සාමාන්‍යයෙන් ගණන් 30ක් විතර. එතකොට මේක හදන්න පුළුවන්. ඒකක පරිවර්තනය කරන වට 30ක් විතර දෙනවා. සොරි වට 30ක් නෙවෙයි. වටමයි කිව්වේ. ගණන්. හරිද? හරි. අපි යමු දැන් ඊළඟ කොටසට. ඔන්න දැන් අපිට රේඩියන් වට කරන්න පුළුවන්. වට රේඩියන් කරන්න පුළුවන්. අංශක රේඩියන් කරන්න පුළුවන්. රේඩියන් අංශක කරන්නත් පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා මෙන්න ගාන. ගාන නෙවෙයි තියරි කොටසක්. දැන් අපි කෝණික ප්‍රවේගය ගැන කතා කරා මතකද? මේ තියෙන්නේ කෝණික ප්‍රවේගය. හරි. මම කිව්වා කෝණික ප්‍රවේගය කියලා එකක් තියෙනවා භ්‍රමණය වෙන වස්තු වලට. ඒ වගේම තව එකක් තියෙනවා. යාට අපි කියන කෝණික ත්වරණය කියලා. කෝණික ත්වරණය කියලා එකක් තියෙනවා. අපි කියන යාට ඇල්ෆා කියලා තමයි යාට කියන්නේ. මෙයාට නම් කියන්නේ අපි ඔමේගා කියලා. කෝණික ත්වරණය සමානයි ඩෙල්ටා ඔමේගා බෙදීම t. ඩෙල්ටා ඔමේගා බෙදීම t. මොනක තමයි මේක. ඩෙල්ටා ඔමේගා කියන්නේ ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගයනේ. මෙතන ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේග වෙනස. කෝණික ප්‍රවේග වෙනස. හරි. තාම මේව තේරෙන්නේ නැහැ වැඩි. නිකන් කාටි කියන්නේ කාලය. මෙන්න මේක මොකක්ද තියාගන්න. කෝණික ප්‍රවේගය මයින ඒකකය තමයි රෑඩ් s ඍණ 1. ms ඍණ 1 වගේ ප්‍රවේගය මයින් ms ඍණ 1 ඉන්නේ. කෝණික ප්‍රවේගය මයින් රෑඩ් s ඍණ 1. ත්වරණය මයින් ms ඍණ 2 නේ. අන්න ඒ වගේ කෝණික ත්වරණය මයින් රෑඩ් s ඍණ 2. දැම්ම තේරෙන්නේ නැහැ. හරිද? තාම තේරෙන්නේ නැහැ. තාම මේ මුල යන්නේ. හරිද? ඒකක පරිවර්තනයවත් රේඩියන් සහ අංශක පරිවර්තනය වට සහ අංශක වට සහ රේඩියන් සහ වට කියන එක තේරුණා නම් ඒක තේරෙන්න ඕන. හරිද? මේවා නිකන් ඔළුවේ තියාගන්න. මේවෙන් ගණන් හදනවද? මේවෙන් ගණන් හදන්න එපා. හොඳේ. මේ සමීකරණ ගණන් හදන්න භාවිතා කරන්න එපා කවුරුත්ම. හරිද? මං කියන විදිහට කරන්න. ඒකට හේතුව තමයි සම්ප්‍රදායික ගුරුවත් පොතට සීමා වෙලා මේක කරන්න ගියොත් නම් පුතේ වාට අන්තිමට කියන්න එපා ගණන් හදන්න බැරි වුණා කියලා මට. හරිද? මොකද මගේ ක්‍රමයට කරමු මේක. අර 2.5f වගේ සමීකරණ දාලා කරන්න එපා. මං කියන සමීකරණ භාවිතා කරන්න එපා ගණන් වලට. හරිද? මේ සමීකරණ දෙක භාවිතා කරන්න එපා. මෙහෙම එකක් තියෙනවා කියලා නිකන් ඔළුවේ තියාගන්න ඇති. පැහැදිලි ඇති කියලා මං හිතනවා. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ දැන් ඔයාට මම දැන් අපි කතා කරා කෝණික ප්‍රවේගයෙන් කතා රේඩියන් අංශක කරන කතාවත් කතා කරා. මේ රේඩියන් අංශක කරන කතාවේ අපි ගණන් ටිකක් හදන්න ඕන. හරිද? ඔයගලන්ට මම PDF එකක් දානවා තව සාමාන්‍යයෙන් විනාඩි 20කින් වගේ මම ගෲප් එකට අප්ලෝඩ් කරනවා PDF එකක්. හැමෝම මේ PDF එක කරන්නත් ඕන. හරිද? PDF එක කරලා මට කොහොම හරි හෙට බදාදනේ හෙට ආයෙත් අපේ ඔන්ලයින් ක්ලාස් එක තියෙනවානේ. ඒ ක්ලාස් එකට කලින් අනිවාර්යයෙන්ම මට ඔයගොල්ලෝ ඉන්බොක්ස් එවන්න ඕනේ කරලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. නැත්නම් අපිට ඉස්සරහට ගණන් හදන්න බැරි වෙනවා. හරිද? අනිවාර්යයි රේඩියන් කතාව. ඊට පස්සේ අපිට තියෙනවා මේක හදන ක්‍රම ටික. හරි. ඊට පස්සේ අපි බලමු මං හිතන්නේ අපිට මේ දැන් අපි සෙෂන් එක දැන් පැයක් වගේ වෙනවා කරලා මං හිතන්නේ මේ කොටස හොඳටම ඇති භ්‍රමණ චලිතයේ ආරම්භයක් විදියට.
හරිද ඉතුරු කොටස දැන් මට ඇත්තටම ටයිම් තියෙන ඉතුරු කොටස අල්ලන්න. හැබැයි මම අල්ලන්නේ නැහැ භ්‍රමණ චලිතේ රේඩියන් සහ ඒ පරිවර්තනයේ ගානට ඕකේ උනාට පස්සේ තමයි අපිට ඉතුරු ගණන් අල්ලන්න පුළුවන්. ඉතුරු කොටස අල්ලන්න පුළුවන්. මොකද ඒක බැරුව ඉතුරු කොටස ඇල්ලුවා කියලා වාට තේරෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මම විනාඩි 20කින් වාට ගෲප් එකට දානවා PDF එකක්. පුළුවන් නම් මේ දැම්ම කරන්න පටන් ගන්න. හරිද? පුළුවන් නම් මේ දැම්ම කරන්න පටන් ගන්න. චුට්ටක් මං ඉස්සරහට යන්නම් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මේ කීප එක නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේකේ. හැමෝම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මෙන්න ඊළඟ එක. මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි මං හිතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඇති කියලා. ඊට පස්සේ මම PDF එකක් දානවා ඒ ගණන් ටික අනිවාර්යෙන් හදන්න. ඉතුරු කොටස කතා කරන්න අපිට ටයිම් නැහැ. අපි ඊහෙට ඉතුරු කොටස කතා කරලා භ්‍රමණ චලිතේ අපි ඊහෙට කතා කරනවා. ඔව් හෙට භ්‍රමණ චලිතේ මං ඉවර කරන්න. හරිද? හෙට අපිට භ්‍රමණ චලිතේ සම්පූර්ණයෙන්ම ගණන් කතාව ඉවර කරන්න පුළුවන්. ඉවර කරලා අපිට වෘත්ත චලිතය ඊළඟ සති අඟහරුවාද පටන් ගන්න පුළුවන්. වෘත්ත චලිතය ඊට පස්සේ භ්‍රමණ චලිතය ඉවරයි. හරිද? ගොඩක් අදින්න දෙයක් නැහැ. අපිට ඊට පස්සේ ආයි පාරක් ඊළඟ සතිය බදාද අපි ගණන් ටිකක් හදන සුපිරි ගණන් ටිකක් ගණන් PDF එකකුත් දෙන්න. එතකොට ඊළඟ සතියෙන් භ්‍රමණ චලිතය ඉවරයි. දැන් මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා ඇත්තටම කාලේ වැඩිත් එක්ක මම මේ ස්පීඩ් කෙනෙක් දවස් දෙක අදාළ කරන හින්දා නිකම්ම මේ පාඩන්ට කිවර වෙලා යනවා. දැන් අපි කතා කරා සංඛ්‍යානෙන් කතා කරලා තිනවා, තාප රසායනයෙන් කතා කරලා තිනවා, බලය ඉවර කරා සුපිරියටම නේ, තියරිත් කතා කරා, ගන්නුත් හැදුව ගොඩක්, බලය සුපිරියට ඉවර කරා, අනිත් ඒවා සුපිරියට තමයි ඉවර කරේ. හරිද? එතකොට විද්‍යුතය කතා කරා, විද්‍යුත් ගණන් හැදුවා අපි නේද? එහම වීඩියක් මේ YouTube එකේ දාලා තිනවා, ඕන වෙලාවක ගිහින් බලන්න පුළුවන්. හරිද? විද්‍යුතේ තියරි කතා කරා. ඉතින් අපිට දව කතා කරන්න තියෙන්නේ කලින් පේපස් බැලුවද කියලා හලති නොගොලන්ගේ අර මන්දුන පේපර එක මට බලාගන්න විදියක් තිබෙන අවංකවම එකට හේතුව තමයි ඔගොලු නම් ලියලත් නෑ පේපරවල. හරිද? ඔන්ලයින් එව්වට පස්සේ හරි අමාරු එහෙම WhatsApp එකෙන් පේපර් බලන්න. හරිද? තේරෙනවනේ WhatsApp එකෙන් පේපර් බලන්න ටිකක් අමාරුයි. හරිද? print කරලා තමයි බලන්නේ. ඒ නිසා මම ඔයගලන්ට කිව්වා පේපර් වෙනම ක්‍රමයකින් මම දෙන්නම් කියලා ඔන්ලයින් විදියට. හරිද? ඔන්ලයින් විදියට ඔයගලන්ට මම ඩේට් එකක් දාලා දෙනවා. මේ සතියෙන් මම ඩේට් එක කියන්නම්. සමහර විට හෙට වෙන්නත් පුළුවන්. හොඳේ? ඔන්ලයින් කුයිස් විදිර තින්න ඔගලන්ට එවලම ලකුණු හම්බෙනෝ සිිස්ටම් එක එතකොට වාට බලාගන්න පුලන් එවලමගේ හරිමුණොද වැරදිමුණොද කියලා අපි එක හැම සතියම කරන පේපර එක මේ සති ඩේට් එකක් දෙන්න එතකොට අපිට පේපර කරලා එවලම ලක්ුණු බලාගන්නත් පුළුව හරිද අපි කර පාඩන් වලින් තම පේපර තින්නේ මට ඊළඟ පේපර එක ඔන්ලයින් තමයි තින්නේ ඕන කෙනට ලියන්න පුළුවන් හරි ලේසියෙන් එක තියෙන්නේ එක තාපරසයින් තම ඊළඟට දෙන්න තින්නමට එහෙම තමයි වැඩේ වෙන්න ඒක මට කියන්න ඕන මේ ගොඩක් කටීමට මැසේජ් කල තිබ මේ SFT ගරුප් ලාස එකක් කරන්න කියලා ඇත්තර මට මේ සල්ලිවමනාවකට මේ නැතුමේ මම මේ ෆ්‍රී ලාසයක් කර අවංකෝම හිතට එකගව කියන්න මේ හරිද මම මේ ඔන්ලයින් SFT ලාස් නොමිලේ කරන්න වාට මේ සල්ලි කෙනවේ අර මගේ පන්තිවට ළමයි ගෙන්න්න ගන්නවත් මගේ පන්තිවට ළමයි ගෙන්න්න ගන්නවත් නැතුව ඔගොල්ලන්ට ගරුප් ලාස් දාලා අලුතෙන් ඒ වගේ සල්ලි හම්බ කරන්න කෙනෙහිම පටු අරමුණක් හින්ද නෙවෙයි මට ඕන ලංකාවේ දුප්පත් ළමයින්ට ඉගෙනගන්න චාන්සකක් දීලා ඒගොල්ලෝ කැම්පස් ඇවලා මේ දුප්පත්කම කියන එක නැති කරලා දාන්න එක ඒකට කරන්න අමාරුයි එක හැබැයි ඒකම ඒක කරන්න තමයි මම මේ වාට ෆ්‍රී ක්ලාස් කරන්න හරිද නැත්තම් මට තිබ්බා දැන් ඔන්න ඔන්ලයින් ක්ලාස් කතාව ඉවරයි මොකද කොරෝනා වලින් පස්සේ අපි ඔෆ්ලයින් පටන් ගන්න රජය අවසර දීලා තියෙන මට තිබ්බ මේක නවත්තන්න හැබැයිම නැවතුවේ නැත්තේ මට මගේ අරමුණ තමයි ඔයාට දෙයක් උගන්නලා මට එකෙන් ආත්ම තෘප්තියක් ලබන එක හරිද සල්ලි කියන එක ඕන තරම් අපිට හම්බ කරන්න පුළුවන් සල්ලි ගැන කියා කරන්න හැමම හැබැයි ගොඩක් කටි මෙසේජ් කරලා තිබ්බා ගෲප් ක්ලාස් එකක් කරන්න කියලා සල්ලි වලට හරිද මං රුපියල් 1000ක් කියලා කිව්වේ ඒක මෙහෙම සාමාන්‍යයෙන් ගෲප් මම ඔන්ලයින් ක්ලාස් එකේ කාටවත් කිසිම අඩුවක් කරන්නේ නැහැ හරිද සම්පූර්ණ විෂය නිර්දේශය උගන්වනවා දැන් හිතන්න මෙන්න මේ ගානම සමහරුන්ට තේරුන්නේ නැහැ නේද සමහර කට්ටියට මේ වගේ දේවල් සමහර තේරුම් ගන්න බැකට හේතුව තමයි ඔයගොල්ලෝ අවුරුදු දෙකක් SFT ඉගෙන ගත්තත් ඔයගොල්ලන්ගේ බේසික් කරුණු සුළු කිරීම සහ තේරුම් ගැනීමේ හැකියාව ඩෙවලොප් කරලා නැහැ. හරිද? ඒක නිසා තමයි මේ වගේ සමහර දේවල් නොතේරෙන්නේ. ඉතින් මට මේ වගේ ෆ්‍රී කියන්නේ මෙහෙම ක්ලාස් එකක් කරද්දී එක එක්කෙනා ගැන මට වෙනම ෆෝකස් කරන්න බෑ. මොකද මම දන්නේ නැහැ කවුද ඔන්ලයින් එන්නේ කවුද ඔන්ලයින් එන්නේ නැත්තේ. හරිද? එහෙම මම දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා තමයි මම ගෲප් ක්ලාස් එකක් පටන් ගන්න හිතුවේ. ඒ ගෲප් ක්ලාස් එක ඇතුලේ ඒ ගෲප් ක්ලාස් එකේදී මම වෙන මොගොල්ලෝ ගැන හොයනවා ප්‍රයිවට්ලි වැඩ කරන්නේම වෙනම හොයනවා ඒක මොකට අමාරු ප්‍රශ්න තියෙනවා නම් ඒව මාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් උගන්නනකොටම තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කෙලින්ම කියන්න පුළුවන් හරිද
අපිට සාකච්ඡා කරනවා ඉගෙන ගන්න පුළුවන්. ඒකට කැමති කට්ටිය මන් ඩීටේල්ස් දාන්න account details ඔයගොල්ලෝ payment එක කරලා receipt එකක් මට inbox කරන්න. වැරදිලි තේරුම් ගන්න එපා. මගේ සල්ලි හම්බ කරන උමනාවෙන්ම කරන දෙයක් නෙවෙයි. මොකද එම් සල්ලි ගන්න මොකද ඒක නැත්තම් අර group එකෙන් නෑනේ මට අවම පිටිසකට විතරයි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගොඩක් එන්නත් එපා ඒකට. මොකද නැත්තම් මට ඔයගොල්ලන්ට focus කරන්න time එක දෙන්න බෑ. සාමාන්‍යයෙන් උපරිම 8කට වගේ තමයි chance එක තියෙන්නේ. ඉතින් මං කියන සෙෆ්ටි බැරිම කට්ටිය විතරක් ඒකට එන්න හොඳේ. මොකද පුළුවන් කට්ටිය එන්න ඕනේ නැහැ ඒකට. පුළුවන් කට්ටියට මේකෙන් ගොඩ දා ගන්න පුළුවන් කියන්නේ දැන් මේක සුළු කරගන්න පුළුවන් නම් මේක තේරෙනවා නම් කියා දෙද්දී ඒක ඔයාලට පුළුවන් ඒ සෙෆ්ටි තේරුම් ගන්න පුළුවන්. හරිද? හැබැයි මේක කොච්චර කියා දුන්නා තේරෙන්නේ නැහැ වගේ අර දුර්වල මට්ටමේ ඉන්න කට්ටිය විතරක් අනිවාර්යෙන් ඒ සෙෆ්ටි එකට එන්න. මං සුළු කිරීම පවා සුපිරියට කොට දාලා දෙන්න. ඒගොල්ලන්ට කරන දෙයක් තමයි මේක. හරිද? මට ඔන්ලයින් දැන් එක මට්ටමේ කට්ටිය ඉන්න ඕනේ. ඒ නිසා තමයි මට ඒවයි ක්ලාස් එකක් කරන්න වෙන්නේ. හරි එහෙනම් අදට ක්ලාස් එක ඉවරයි. ගොඩක් බිසි වෙලාක තමයිද ක්ලාසෙක් කරෙත් මංවාට පඩF එක දාන්න හැමෝම අවංක වැඩ කරන්න අපිට ලොක් ගමනක් තියන එක්ෂෑමකට සුපිරි සට්ටක් කියෙන ඒක අයි කියන්න ඔන්නෑනේ වට තේරෙන ඇතින මම ගන්නන විදිිය ම හොඳයි කියලා කියනේ වට තේරෙන්න්න මන් දන්න තේරනති කියලා තේරන හිදන ක්ලාස් පටන් ගත්තත් සාමානෙන් අපේ මගේ වැඩි පිරිසක් බලු සාමානෙන් ඔන්ලයින් විඩියක පවසයන ප්‍රමාණය බලන ඔන්ලයින් එනවා ඔන්ලයින් තින වෙලාට තේරන හිද වෙන්න තිකලම හිතනවා